ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම ඉලෙක්ට්‍රොනික්ස් ඩොක්ටර් YouTube channel එක වෙනුවෙන් ඔයාලට මම අද පෙන්වන්න යන්නේ මේ මල්ටිමීටරයක් පිළිබඳව. ඉතින් මම මේ ඇත්තට මේ මල්ටිමීටරෙන් මේ ටික දවසක් පාවිච්චි කරා. මේ මල්ටිමීටරේ ගොඩක් හොඳයි පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් ඩිජිටල් මල්ටිමීටර වලින් මම පාවිච්චි කරපුවෙන් හොඳ තත්ත්වයේ තියෙන මල්ටිමීටරයක් තමයි ඒක. ඉතින් මේ මල්ටිමීටරෙත් එක්ක හම්බෙනවා පෙට්ටියක් හම්බෙනවා නැත්නම් මේ වගේ බෑග් එකක් හම්බෙනවා. පෙට්ටියක් හම්බෙනවා නම් ගාන පොඩ්ඩක් වැඩි, බෑග් එකකට නම් ගාන පොඩ්ඩක් අඩුයි. ඉතින් මට පෙට්ටියට වැදගත් නැති හින්දා මම මේ බෑග් එකේ තියෙන මොඩල් එක ගත්තේ. ඒතර මේ මල්ටිමීටරේට අමතරව ඔයාලට හම්බෙනවා මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක්. ඉතින් මේක පුළුවන් ඔයාලට මේ උෂ්ණත්වය මයින්ඩ් භාවිතා කරන්න. මම ඒක කියලා දෙන්නම්. මේක මම වැඩ කරන හැටි පෙන්නන්නම්. එතකොට මේ මල්ටිමීටරේ ඔයාලට මම ඔන් කරලා පෙන්නුවොත් මේක තප්පර දෙකක් ඔබාගෙන ඉන්න ඕන. සාමාන්‍ය විදිහට මල්ටිමීටර ඔන් කරනකොට DC පවර් එකෙන් තමයි ඔන් වෙන්නේ. මේක සාමාන්‍යයෙන් මේ කවුන්ට් එක 9999යි කවුන්ට්ස් කියලා කියන්නේ මේක මේ ඔයාලට පේන ඇති ඉලක්කම් පේරි 4කින් තියෙනවා. ඉතින් මේ ඔටෝ රේන්ජ් එකේ ඩිජිටල් මල්ටිමීටරයක්. ඉතින් මේක මේ ට්‍රිපල් ඩිස්ප්ලේ කියලා දෙන ඩිස්ප්ලේ තුනක් තියෙන මොඩල් එක ඔයාලට මේක මේ පේන ඇති මෙතනත් ඩිස්ප්ලේ එකක් එනවා. පොඩි ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ යට තියෙනවා රේන්ජ් එක. ඒකින්ද තමයි මේකට මේ හර්ට්ස් ගානෙන් බලන්න පුළුවන් AC වල. මම ඒක කියලා දෙන්නම්. ඉතින් මේ වගේ ඩිජිටල් මල්ටිමීටරයක් පාවිච්චි කරද්දි හැම වෙලේම පළවෙනි කාරණේ තමයි දැනගන්න ඕන අදාළ රේන්ජ් එකේ මොකද්ද ටෙස්ට් කරන්න යන්නේ කියලා බලලා ඒ ටෙස්ට් කරන උපකරණයට අදාළ රේන්ජ් එකේ තමයි මල්ටිමීටරය පාවිච්චි කරන්න ඕන. නැත්නම් මල්ටිමීටරයට හානි වෙන්න තියෙන ඉන්න වැඩි. අනිත් එක තමයි මේ ඔයාලා මල්ටිමීටරය පාවිච්චි කරද්දි මතක තියාගන්න මේ ප්‍රෝබ් දෙක. දැන් මේකේ නම් කවර් කරලා තියෙන්නේ. මේකේ මෙන්න මේ වගේ තියෙන ප්‍රෝබ් දෙක තියෙන වෙලාවට ඔයාලා මොනවා හරි ටෙස්ට් කරද්දී ඇඟිල්ල තියන්න එපා. ඒක පුරුදු වුණොත් එහෙම ඔයාලට සමහරවිට වෝල්ටේජ් එක චෙක් කරද්දී උනොත් මේක අමතක කරලා ඇඟිල්ල තියන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ හොඳ ප්‍රොප් දෙයක් තියෙනවා නම් ඔයාලට ලේසි චෙක් කරන්නේ හැම චෙක් කරගන්න. හේතුව තමයි මේක මේ දිගට තියෙනකොට දැන් මේ කොටසේ තියෙද්දි චෙක් කරද්දී අපි මොකක් හරි එකක් චෙක් කරද්දී ළඟපාත තියෙන එක උපකරණයක ගෑවෙන්න පුළුවන්. සමහරට උසර තියෙන රෙසිස්ටර් දෙකක් තියෙන අතරේ මේක තව රෙසිස්ටර් එක ගෑවෙන්න පුළුවන්. ඉතින් මේ ඒක නැති වෙනවා මෙන්න මේ කවර් එකෙන්. ඒ වගේම තමයි ඔයාලා බලන්න ඕන මල්ටිමීටර් පාවිච්චි කරන්න කලින් උපකරණ චෙක් කරන්න කලින් මේ පැත්තේ එහෙම සමහරලාට බවුත් එක්ක ගෑවිලා හරි එහෙම මොකක් හරි හේතුවකින් තුවාලලා තියෙන්න පුළුවන්. ඒකක් අතේ ගෑවුනොත් සමහරට ඔයාලා ලොකු වෝල්ටේජ් එක චෙක් කරද්දී ඔයාලට මේකෙන් සප්ලයි වදින්න ඉඩ තියෙනවා. එතකොට අනිත් කාරණේ තමයි ඔයාලා සාමාන්‍ය ක්‍රමේ වෝල්ට් 36ක DC වෝල්ටේජ් එකක් ඒ වගේම වෝල්ට් 25ක AC වෝල්ටේජ් එකක් එතනින් එහා සාමාන්‍යයෙන් අපිට ඇම්පියර් එකක් තියෙන වෝල්ටේජ් එකක් කරනොත් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදින්න ඉඩ තියෙනවා. ඉතින් මේ එහෙම වෝල්ටේජ් එක චෙක් කරද්දී එතනින් එහා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න තුවාලෙ එහෙම තියන අය ඉන්නවනම් තුවාලෙක එහෙම කරන්ට් එක දුනහම හරි අමාරුයි. ඒ වගේම තමයි මේකේ මේ ඩිස්ප්ලේ එකේ අවුට් ඔෆ් රේන්ජ් එකක් ආවොත් උදාහරණයකට අපි මෙන් බැලුවොත් මෙතන OL කියලා වැටෙනවා. ඒ කියන්නේ 0L කියලා. මේකේ මේ ඉන්පුට් රේන්ජ් එක අවුට් නම් එහෙම වෙනවා. දැන් ඔයාලට පේන්නේ නැති මේකේ ඉන්පුට් රේන්ජ් එක අවුට් එකේ තියෙන. දැන් මේක මම මේ ප්‍රොබ් දෙක එකතු කරොත් ඒ දෙක එකතු වෙනවා. එතකොට තමයි මේක වැඩ කරන්නේ. මේක සාමාන්‍ය මොඩ් එකේ තියෙනවා. ඔයාලට මේ වෝල්ටේජ් බලද්දී එහෙම මේ වගේ ආවොත් ටක් ගාලා මල්ටිමීටරේ ඩිස්කනෙක්ට් කරන්න ප්‍රොබ් වලින්. මේකේ ඔයාලට මේ මල්ටිමීටරේ මෙතන බැටරි ලෝ කියලා පෙන්නනොත් අනිවාර්යයෙන්ම මේකේ බැටරි මාරු කරන්න ඕන. හේතුව තමයි බැටරි මාරු නොකර වැඩ කරොත් මේකේ මේ මිනුම් වැරදිට පෙන්වන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේකේ බැටරි බැසොත් බැටරි මාරු කරන්න ඕන. මේකේ පෙන්නනවා ලෝ බැටරි ඉන්ඩිකේටර් එක. මම මේක දැන් මූලික ටික ඔයාලට කියලා දුන්නා. ඒ වගේම මම ඔයාලට කියලා දෙන්නම් මේකේ පටන් ගන්නම. ඉතින් මම මේ පළවෙනියට මම කියලා දෙන්නම් මේකේ මේ ඔටෝ කියලා තියෙන රේන්ජ් එක. ඉතින් ඒක තමයි පළවෙනි එක. ඔටෝ රේන්ජ් එක තෝරගත්තට පස්සේ ඔයාලට මේක බෙස්ට් රිසොලූෂන්ස් එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට රේන්ජ් එක ඔයාලට මේ මල්ටිමීටරෙන් ඔයාලට හදලා දෙනවා ඔයාලගේ ඕන රේන්ජ් එක. එතකොට ඔයාලට සාමාන්‍ය ඉන්පුට් එක දෙන විදිහටම මේකේ බලා ගන්න පුළුවන්. ආයෙ දිනවා මේ මැනුවල් රේන්ජ් එක. ඉතින් මේ මැනුවල් රේන්ජ් එකටත් අපි මේක මාරු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මැනුවල් රේන්ජ් එකේ ඒ කියන්නේ පාවිච්චි කරන්නේ යූසර් සිලෙක්ට් කරගන්න විදිහට. ඉතින් මම වැඩි ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔටෝ රේන්ජ් එක තමයි රෙකමන්ඩ් කරන්නේ. රිලේටිව් මොඩ් කියලා තියෙනවා. ඒක ඔන්නොත් තමයි මෙන්න මෙතන රිලේටිව් මොඩ් ඔන්න වෙනවා. එතකොට ඩයෝඩ් ටෙස්ට් මොඩ් එක තියෙනවා. ඩයෝඩ් ටෙස්ට් මොඩ් එක දාලා තිබුණොත් එහෙම මෙතන ඔයාලට ඩයෝඩ් ටෙස්ට් මොඩ් එක ඔන්න වෙනවා. මේ තියෙන්නේ ඩයෝඩ් ටෙස්ට් මොඩ් එක. එතකොට මේ කනෙක්ටිවිටි ටෙස්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි කනෙක්ෂන් දෙකක් අතර ටෙස්ට් කරන්න. එතකොට ඒක මේ ඔයාලට පේන්නේ නැති මේ එලාම් එක වදිනවා.
ඉතින් ඒකට තමයි තියෙන්නේ මෙන්න මෙතන තියෙන බසර් මාක් එක. එතකොට මෙතන ඩියුටි සර්කල් ටෙස්ට් එක තියෙනවා. එතකොට ඒක මෙතන වලට 100ට ගානක් එක්ක අගයක් වැටෙනවා මෙතන ගත්තට පස්සේ. ඒ වගේම තමයි මෙතන තියෙනවා secondary measurement display එක. මෙතන ඒ දෙක අපිට මාරු කරන්නත් පුළුවන් මේකේ. මේක දෙපැත්තට මාරු කරන්න උනත් පුළුවන්. ඔයාලට බලා ගන්න ඕන. මෙතන මේ AC කියලා වැටලා තියෙන්නේ මෙතන alternating current කියන එක. එතකොට මෙතන අපි DC කියලා ගන්නෙ direct current කියන එක. ඉතින් මෙතන මේ hertz ගාන අපි බලුවොත් මෙතන AC voltage වලින් hertz ගාන පෙන්නනවා. ඒක frequency test කරන්න ඒක පාවිච්චි කරනවා. එතකොට මේ temperature test කරන්න පුළුවන්. මෙතන temperature test කරනකොට celsius කියන unit එක පෙන්වන්නේ මේ මෙතන. ඒතර මෙතන Fahrenheit වලින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොටසේ. ඒතර මෙතන වලට යටින් පේනවා මේ analog bar graph එක. ඒකට මේකේ ohms කියලා වැල්ලා තියෙනවා. ohms check කරන මොඩල් එක. මේක resistors check කරන එක. ඉතින් resistance check කරනකොට ගොඩක් වෙලාවට ohms වලින් එනවා. kilo ohms mega ohms ඕනෙකින් බලා ගන්න පුළුවන් ඔයාලට. ඒතකොට මේකේ current test කරන්න පුළුවන්. මෙන්න මේ මෙතන මේ probe දෙකෙන් මෙතන තියෙන probe දෙකෙන් මම මේක මෙතනට probe දෙකක් connect කරන්න තියෙනවා. ඒකෙන් තමයි current test කරන්නේ. මම ඉතින් මේක ගැලවෙන්නේ නැහැ. මොකද මට ඒක අවශ්‍ය නැති හින්දා මම මේක පාවිච්චි කරන්නේ නැහැ. current check කරන්න මගේ වෙනම මීටරයක් තියෙන හින්දා. එතකොට මෙතන මේ ඇම්පියර් කියලා වැටෙනවා. ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඇම්පියර් චෙක් කරද්දි මෙතන ඇම්පියර් කියලා වැටෙනවා. එතකොට වෝල්ටේජ් ටෙස්ට් කරද්දි මෙතන වෝල්ටේජ් කියලා වැටෙනවා. ඒක මම ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් මේක ඔයාලා දන්නවා ප්‍රයිමරි ඩිස්ප්ලේ එක තමයි මේක. ඔයාලට මෙතන බැරිලවත් ඉන්ඩිකේටර් උනොත් ලෝ බැටරි මොඩ් එක අනිවාර්යෙන් බැටරි මාරු කරන්න මතක තියාගන්න. ඒ වගේම තමයි මෙතන ඔයාලට පේනවා පොඩි ඉරි කැලලක් සමහරවිට වැටෙනවා. ඉතින් අපි චෙක් කරද්දි මේ රීඩින් එක නෙගටිව් වුණොත් මෙතන නෙගටිව් රීඩින් එකක් පෙන්නනවා. ඒ වගේම තමයි මෙතන මේ හෝල්ඩ් කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එක ගෙවුවොත් එහෙම අපේ data හෝල්ඩ් වෙනවා. බලා ගන්න පුළුවන් අපිට data හෝල්ඩ් කරගන්න නම් මේ බටන් එක ඔබන්න ඕන. තප්පර දෙකක් ඔබාගෙන හිටියොත් නැවත රිලීස් වෙනවා. දැන් රිලේටිව් මොඩ් එකට ඔන් වෙලා තියෙනවා. එතකොට මේක අපි ඕෆ් කරනවා නම් මේක තප්පර දෙකක් ඔබාගෙන හිටියාම මේක ඕෆ් වෙනවා. නැවත ඔන් කරන්නත් මේක ඔන් කරපු ගමන් පස්සේ තප්පරයක් දෙකක් වගේ ඔබානේදී මේක ඔන් වෙනවා. ඒ වගේම තමයි මේක මේ ඔටෝ පවර් ඔෆ් මොඩ් එක තියෙනවා. එතකොට මේක විනාඩි 5කින් ඔටෝ පවර් ඔෆ් වෙනවා. ඒ වගේම විනාඩි 5ට කලින් මිනිත්තුවකට කලින් ඔයාලට බීප් එලාම් එකක් වදිනවා. එතකොට ඔයාලට දැනගන්න ඕනේ ඊළඟට මේක ඔෆ් වෙනවා විනාඩියකින් කියලා. ඒ වගේම මේ ඔටෝ පවර් ඔෆ් මොඩ් එක අයින් කරන්න පුළුවන්. මේ රේන්ජ් කියන බටන් එක තියෙනවා. මේක ඔබාගෙන ඉන්න ඕන චුට්ට වෙලාවක්. දැන් ඔයාලට එලාම්යක් ඇදෙන ඇහුණා. දැන් මේක ඕෆ් වෙන්නේ නැහැ. දැන් මේක අපි ඔටෝ පවර් මොඩ් අයින් කරලා මැනුවල් පවර් මොඩ් තමයි දැන් තියෙන්නේ. එතකොට මේකේ වෝල්ටේජ් එක DC එකක ඇම්පියර් එක මනිනවා නම් මේක DC වලට දාලා මේ ප්‍රෝබ් එකයි හරහා මනින්න ඕන. එතකොට මයික්‍රෝ ඇම්පියර් ගානක් වගේ පොඩි ගානක් මනිනවා නම් මේකයි හරහාම මනින්න ඕන. ඒ වගේම AC වෝල්ටේජ් එක තියෙන ඇම්පියර් එක මනිනවා නම් මේක අනිවාර්යෙන් මෙතනින් AC වලට දාගෙන තමයි මේකේ ඇම්පියර් එක මනින්නේ. ඔයාලට මම මේ මෙතන AC සප්ලයි එකක් චෙක් කරලා පෙන්නනොත් මම මේකේ AC කියලා දාලා තියෙනවා. දාලා මම මේ සාමාන්‍යයෙන් 230 ලයින් එක ඔයාලට චෙක් කරලා වෙන්නන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ 223යි 224ක් විතර වෝල්ටේජ් එක තියෙනවා. හර්ට්ස් ගාන 50යි කියලා තියෙනවා. මේකේ විශේෂ තමයි වෝල්ටේජ් එක බලන ගමන් ඔයාලට හර්ට්ස් ගාන කීයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට වෙනම හර්ට්ස් ගාන බලන්න ඕන නම් මෙතන හර්ට්ස් කියන එක දැම්මට පස්සේ මෙතන හරියටම හර්ට්ස් ගාන බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඒ වගේම තමයි මේකේ මේ තව එකක් තියෙනවා මෙන්න මේ මොඩ් එක. දැන් ඔයාලට මේක දාලා ඔයාලට පේනද මේක මේ සප්ලයි තියෙනවද බලන්න. මේකට ලං කරන්න විතරයි උනේ. එතකොට සප්ලයි තියෙනවා කියලා ගන්න. මේක දැන් මේ වයර් එකේ මට සප්ලයි තියෙනවද කියලා බලන්න ඕන නම් මට මේක වයර් එකට ලං කරන්න විතරයි තියෙන්නේ. මේ බිත්ති එක එහා පැත්තේ වුණත් මේක පරීක්ෂා කරන්න පුළුවන්. බිත්තියක් එහා පැත්තේ තියෙන එක උනත් අපිට බටයක් කරා සප්ලයි යන්නේක උනත් මේකෙන් සප්ලයි චෙක් කරගන්න පුළුවන්. ඒක මේකේ විශේෂ අවස්ථාවක්. ඉතින් DC චෙක් කරනකොට DC වෝල්ට් වලට දාලා චෙක් කරන්න පුළුවන්. ඒක ඔයාලා දැනටමත් දන්නවා. එතකොට මේක හරහා ඩයෝඩ් එක චෙක් කරගන්න ඕන නම් මම මේක දානවා මෙතනින් ඩයෝඩ් ටෙස්ට් මොඩ් එකට. දැම්මට පස්සේ මට මේ ඩයෝඩ් එකක් චෙක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් තමයි චෙක් කරලා පෙන්නන්න යන්නේ. මේ දෙක අතර රීඩින් තියෙන්න බෑ කියලා ඔයාලා දන්නවා. ඒ වගේම මේකයි අතර රීඩින් තියෙන්නෙත් නෑ. මේක අනිත් පැත්තට අනිවාර්යෙන් රීඩින් එක තියෙන්න ඕන. ඉතින් 526ක් තියෙනවා. ඒතකොට මේකටත් ඒ වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒතකොට මේ දෙක අතර රීඩින් තියෙන්න බෑ. ඒතකොට මෙන්න මේ දෙක අතර රීඩින් එකක් තියෙනවා. මේ දෙක අතර එතකොට තියෙන්නත් බෑ. දැන් ඔයාලට පේන්න ඇති මේ රෙක්ටිෆයර් එක හොඳයි කියලා. ඉතින් මේ සෙනඩයිඩ් එක චෙක් කරද්දි මතක තියාගන්න ඕන මේ ටර්මිනල් දෙක අතින් අල්ලන්න එපා චෙක් කරද්දි. මම එකක් දැනට අල්ලනවා මේක මේ තියන්න දැන නැති හින්දා. සෙනඩයිඩ් එක නම් ඔයාලට එක පැත්තක මෙන්න මේ වගේ අගයක් පෙන්වන්න පුළුවන්. එතකොට අනිත් පැත්තේ සාමාන්‍ය ඩයෝඩ් එක චෙක් කරනකොට තියෙන වගේ ඔයාලට පේන ඇති ඕම්ස් ගානක් වගේ පෙන්වනවා.
ඉතින් මේ ප්‍රමාණය තමයි මේ විදිහට තමයි සෙනඩර් ඩයොඩ් එක චෙක් කරනකොට වෙන්නේ. අනිත් පැත්තට දිවුවා කියලා මේකේ අවුලක් නැහැ. මේක බ්‍රෑන්ඩ් නිව් සෙනඩර් ඩයොඩ් එකක්. ඒ වගේ තමයි මේකේ අපිට මේ ප්‍රතිරෝධ එහෙම නැත්නම් රෙසිස්ටර්ස් චෙක් කරන්න තියෙන මේ ස්කේල් එක. ඉතින් මේකේ මම මේ රෙසිස්ටර් චෙක් කරොත් මේක ඔයාලා දන්නවා මේක 47යි ohms රෙසිස්ටරයක්. මම මේක චෙක් කරලා බලුවොත් 47.04යි ohms කියලා තමයි පෙන්වන්නේ. ඒ වගේ මේකේ මේ අන්තිම දශමෙත් එක්කම බලා ගන්න පුළුවන් මේ වගේ මීටරයක් ගත්තාම ඒක තමයි මේකේ තියෙන වටිනාකම. ඒ වගේම තමයි ඔයාලට මේ ඩයෝඩ් මොඩ් එකේම තමයි මේ කනෙක්ටිවිටිස් චෙක් කරන්න තියෙන්නේ. ඔයාලට මේ පියුස් එක චෙක් කරන්න ඕන නම් මේක මේ ඩයෝඩ් මොඩ් වලට දාලා ඉතින් මේ පියුස් එක ඔයාලට චෙක් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඔයාලට පේනද මේ පියුස් එක වැඩ කියලා. ඒ වගේ බ්‍රෝකන් වෙච්ච ලයින් එකක් එහෙම චෙක් කරනකොට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ මොඩ් එක. ඒ වගේම තමයි මේක මේ ඊළඟ එක තමයි කැපැසිටර්ස් චෙක් කරන එක. මේක ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් කැපැසිටර් එකක් චෙක් කර මීටරයක් ළඟ තියෙන්න ඕන ගොඩක් වෙලාවට. ඔයගොල්ලන් හිතන්න මේක 104 එහෙම නැත්නම් 0.1 මයික්‍රෝෆැරඩ් කියලා එන කන්ඩෙන්සර් එකක්. ඉතින් මම මේක ඔයාලට චෙක් කරලා පෙන්නන්නම් මේ මීටරේ හරහා. ඔයාලට පේන්න ඇති මේකේ වැලියු එක 104ක් නැහැ. මේකේ තියෙන්නේ 102. එතකොට මේ කැපැසිටර් එක අපි දැම්මම පස්සේ මේකෙන් තියෙන හොඳම උපරිම ප්‍රතිඵල ගන්න බැරි වෙනවා අපිට. බලන්න මේකේ වැලියු එක 104. ඉතින් මේකේ මේ 100%ක්ම නිවැරදි කැපැසිටර්ස් හම්බ වෙන්නේ ගොඩක් වෙලාවට ජපන් ඇම්ප් වල එහෙම නම් හම්බ වෙනවා. නැත්තම් මේවෙන් හම්බ වෙනවා ගොඩක් අඩුයි. ඔයාලට සාමාන්‍යයෙන් කැපැසිටර් එකක් චෙක් කරන විදිහේ සෙරමික් එක තමයි ඒක පෙන්වන්නේ. දැන් මේ ඉලෙක්ට්‍රොලයිට් එකක් පෙන්වුවොත් මේ කැපැසිටර් එක චෙක් කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ කැපැසිටර් එක ස්ක්‍රූ එකක් හරි මොකක් හරි ආධාරයෙන් මේ වගේ ඩිස්චාර්ජ් කරගන්න හොඳට. නැත්තම් එහෙම මල්ටිමීටරේ අනිවාර්යයෙන්ම ඩැමේජ් වෙනවා කැපැසිටර් එක චෙක් කරද්දී. ඉතින් මම මේ චෙක් කරන්නේ 160 වෝල්ට් කැපැසිටර් එකක්. මේකේ වැලියු එක තියෙන්නේ 93.07යි. එතකොට මේකේ 100ක් නැහැ. 110ක වෙනසක් වගේ තියෙන කැපැසිටර් එකක්. එතකොට මම මේ කැපැසිටර් එක 3300 වෝල්ට් 50 කැපැසිටර් එකක්. ඔයාලට පේන්නේ 3.37ක් තියෙනවා MF කියලා තියෙන්නේ. මයික්‍රෝෆැරඩ් වලින් නෙවෙයි දෙන්නේ. එතකොට මේක වැඩි වෙන්න ඕන 1000න්. එතකොට 3373ක් විතර තියෙනවා මේකේ වැලියු එක. එතකොට 3300 මේකේ අවුලක් නැහැ. ඒ වගේම තමයි මේ කන්ඩෙන්සර් වලට පේනවා ඇති 220 400 වෝල්ට් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේකක් එම ඩිස්චාර්ජ් කරන්න බැරි වෙලා මේක එහෙම් පිටින් මෙහෙම ඇල්ලුවොත් එහෙම අනිවාර්යයෙන්ම මේ මල්ටිමීටරේට ඩැමේජ් වෙනවා. එතකොට මම මේක ඔයාලට චෙක් කරලා පෙන්නනවා. ඒකේ වැලියු එක 204.3ක් තියෙනවා. ඉතින් 204ක් වගේ කියන්නේ 220ක සාමාන්‍ය ලොකු ගාණක් වෙනස්. ඉතින් මේ වගේ කැපැසිටර්ස් අවුත් වුණාට පස්සේ සමහරවිට ටීවී වල එහෙම ඔන්න වෙන ප්‍රශ්න එහෙම එනවාලා දැකලා ඇති. බැලුවොත් ඔයාලට මේක දැන් මේ වෙලාවේ සෙල්සියස් අංශක 28යි. මේ වෙලාවේ තියෙන උෂ්ණත්වය මේ තියෙන්නේ. ඒ වගේම මේ මම මේකේ මේ ප්‍රොප් දෙක අයින් කරලා මේ දෙක සම්බන්ධ කරනවා මේකට. සම්බන්ධ කරාට පස්සේ ඔයාලට පේනදී මම මේක අතින් අල්ලන් හිටියොත් එහෙම මගේ දැනට ඇඟේ තියෙන උෂ්ණත්වයට මේක රීඩ් කරනවා. ඔයාලට ඕන නම් මේක උණ බලන්න පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ශරීරයේ කොච්චර උෂ්ණත්වයක් තියෙනවද කියලා. ඒ දැන් මේ වෙලාවේ මගේ ඇඟේ තියෙන උෂ්ණත්වය තමයි මේක මේ පෙන්වන්නේ. මේක මේ වැඩි වෙලා කොරෝනා තත්ත්වයක්වත් තියෙනවද දන්නේ නැහැ. එන්ටෙන් වැඩි වෙනවා. ඉතින් ඔයාලට මේක අයිස් තියෙන වීදුරුවකට දාලා බලන්න පුළුවන්. අයිස් වල උෂ්ණත්වය බලා ගන්න. එතකොට හීට් සින්ක් එකක උෂ්ණත්වය බලා ගන්න නම් මේක හීට් සින්ක් එකට සම්බන්ධ කරලා බලන්න පුළුවන්. ඔයාලට හීට් සින්ක් එකේ වටේ තියලා බලන්න පුළුවන්. ඔයාලට සැකනම් කැපැසිටර් එක රෙසිස්ටර් එක චෙක් කරන්න. ඒ කියන්නේ රත් වෙලා තියෙනවා කියලා රත් වෙනවා කියලා ඒක ඕනට වඩා හීට් වෙනවා කියලා මේකේ රෙසිස්ටර් උඩින් තියලා බලන්න පුළුවන් කොච්චර රත් වෙනවද කියලා. එතකොට ඔයාලට හරියටම බලා ගන්න පුළුවන් මේකෙන් උෂ්ණත්වය කොච්චර රත් වෙනවද කියලා. දැන් ඔයාලට පේනවා සාමාන්‍ය පරිසර උෂ්ණත්වය තමයි මේ තියෙන්නේ. ඒතර මේකේ මේ ඔයාලට බැටරි එහෙම මාරු කරගන්න දාගන්න එහෙම අවුලක් නැහැ. මෙතන මේක ඉස්සුවෙන් පස්සේ මෙතන තියෙන මේ ස්ක්‍රූ එක ගලවලා ඔයාලට බැටරි මාරු කරගන්න පුළුවන්. මේක සම්පූර්ණ මේක ෆියුස් එකක් තියෙන ඇතුලේ ඒක ගියොත් එහෙම මේ එන හතර ගලවපම මේ කවර් එක ගලවලා ගන්න පුළුවන් ඔයාලට. ගලවලා අරගෙන ඔයාලට ෆියුස් එක මාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට මේ මල්ටිමීටර් මෙන්න මේ විදිහට තියන්නත් පුළුවන්. මොන කිසි ප්‍රශ්නකුත් නැහැ. ඉතින් මේක හරි බොරු බූටේ අතටත් මේ ඔයාලට මේක සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරනවා ඔයාලගේ
සාමාන්‍ය වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් මීටරයක් කියලා. ඉතින් මම ගත්ත මල්ටිමීටරය ගැන ඔයාලට මම හඳුන්වා දුන්නා. ඔයාලට මල්ටිමීටරයක් ගන්නකොට මේකත් වැදගත් වෙයි කියලා දෙනවා. ඉතින් ඔයාලගේ යාළුවෙකුටත් මේක වැදගත් වෙයි කියලා දෙනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝෙන් හම්බෙමුතුරු. ආයිබෝවන්.